ලක්විරු ගුවන් විදුලිය FM 105.2 සහ FM 105.4 දිවයින පුරා හිමිදිරියේම හිතට වදින දේ ඔබේ දවසට ගොඩක් වැදගත්. ඉතින් හිත නිවන බණ පදයකින් ඔබේ අලුත් දවස අරඹන්න. ජීවිතය කියා දෙන උදා දම්සර. ඒ පහක්කෙවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැමකේම නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි සුපින්වත් ඔබ හැම දෙනාටම අදත් හිමිදිරි උදෑසන අපි සූදානම් වෙන උදා දම්සර ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කරන්නට අවස්ථාව ඉඩහසර සලසා දෙන්නට මුලින්ම පින්වන්ත මහා සංඝරත්නයේ පාද නමස්කාර පූර්වක පිළිගනිමින් සූදානම් වෙන්නේ අද උදා දම්සර ධර්ම දේශනාව සඳහා සදහැපර වූ විකාශන දායකත්වය ලබා දෙන සුපින්වතුන් පිළිබඳව සිහිපත් කරන්නට අද දවසේදී උදා දම්සර ධර්ම දේශනාව සඳහා සදහැපර වූ විකාශන දායකත්වය ලබා දෙනවා YA කරුණාසේකර යාපා පියාණන්ගේ සහ GA මංගලිකා කල්යාණි මෑණියන්ගේ උපන් දිනයන් වෙනුවෙන් ඔවුන්ට ආශිර්වාද කිරීම පිණිස සෙත් පැතීම පිණිස පින්වත් දූ දරුවන් පිරිස එකතු වෙලා සදහැපර වූ විකාශන දායකත්වයගෙන කටයුතු කරන්නේ. ධර්මදානය සඳහා දායකත්වය ලබා දීමේ ප්‍රධාන බලාපොරොත්තු බවට පත් වෙලා තිබෙන්නේත් YA කරුණාසේකර යාපා පියාණන්ගේ සහ GA මංගලිකා කල්යාණි මෑණියන්ගේ උපන් දිනයන් වෙනුවෙන් සෙත් පැතීම ආශිර්වාද කිරීම. ඉතින් තවත් ප්‍රධාන බලාපොරොත්තු තිබෙනවා. මේ හැම බලාපොරොත්තුවක්ම අරමුණක්ම ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්නට සඵල වෙන්නට කියන යහපත් චේතනාව පෙරදැරිව මේ හිමිදිරි උදෑසන කාලේ අපි මෙතෙන් පටන් ඒ උතුම් වූ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ඉතාමත් සුපහන් සිතින් යුතුව හැම දිනම සූදානම් වෙමු. පින්වත් ස්වාමීන් වහන්සේ අද දවසේදීත් සූදානම් වයි සිටින්නේ අපේ ඔබේ ජීවිතවලට යහපත් වූ දහම් කරුණක් කියලා දෙන්නට. අපි ධර්ම දේශනාව වෙනුවෙන් දැන් කාලය වෙන් කරගනිමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද උදෑසන අපි සූදානම් වෙන්නේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් අපේ ජීවිත සැපවත් කර ගැනීම උදෙසා දේශනා කොට වදාළ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්න. අපි මේ ලෝකේ ජීවත් වෙනකොට අපි ආස කරන ගතිගුණ තියෙන පුද්ගලයොත් අපිට මුණ ගැහෙනවා. ඒ වගේම තමයි අපි ආස නැති ගතිගුණ තියෙන අයත් අපිට මුණ ගැහෙනවා. එතකොට අපිට මේ දෙගොල්ලම අපේ ජීවිතේ මුණ ගැහෙනවා. ඒ මුණ ගැහෙද්දී සමහරලාට තමන් ආස නැති ගතිගුණ තියෙන අය තමන්ගේ සමීප අය බවට පත් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒ අය අම්මා තාත්තා වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ අය ස්වාමියා බිරිඳ වෙන්න පුළුවන්. ඒ අය දරුවන් වෙන්න පුළුවන්. ඒ අය සහෝදර සහෝදරියන් වෙන්න පුළුවන්. මේ විදිහට තමන් වටා ළඟින්ම ආශ්‍රය කරන අය තුල තමන් කැමති නැති ගතිගුණ තමන්ට පේන්න පුළුවන්. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න. දැන් ඔන්න ඔබේ ස්වාමියා හරි බිරිඳ හරි අම්මා හරි තාත්තා හරි ඉන්නවා. එයා නිතර කේන්ති යන කෙනෙක්. හැමතිස්සෙම තරහෙන් ඉන්න කෙනෙක් නම් අපිට අපි හිතාවි ඇයි මෙයා හැමතිස්සෙම මේ කේන්ති ගන්නෙ? මෙයාගේ හිතේ මෛත්‍රියක් ඇත්තෙම නැද්ද කියලා අපි දුක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ගැනම හිතන්න. අපි ගැනම අපි හිතුවත් අපිට නිතර කේන්ති යනවා නම් අපි සමහරලාට අපි ගැනම දුකෙන් වාසය කරනවා. එතකොට මේ වගේ බාහිර ලෝකයේ මිනිස්යන් ආශ්‍රය කරද්දි අන්නේ වගේ දෙයක් අපිට මුණ ගැහුණොත් අපි ගොඩක් දුක් වෙනවා. ඇයි එයා එහෙම එච්චර කේන්ති ගන්නෙ? එයාට කේන්ති ගන්න මම මොකද්ද කළේ? ඇයි එහෙම කරන්නේ? ගග අපි හිතන්න පුළුවන්.
නමුත් පින්වත්නි අපිට මෙහෙම හිතන්න පුළුවන් එහෙම අය මේ ලෝකේ ඉන්නවා. එහෙම පුද්ගලයොත් මේ ලෝකේ ඉන්නවා කියලා අපි හිතුවොත් අපේ හිතට ලොකු සහනයක් එනවා. දැන් අපි අපහසුයෙන් හිටියා කියලා, අපි පීඩාවෙන් හිටියා කියලා, අපි අසහනයක හිටියා කියලා මෙයා හැමතිස්සෙම කේන්ති ගන්නවා, මෙයා හැමතිස්සෙම කේන්ති ගන්නවා, මට හැමතිස්සෙම කේන්ති යනවා කිය අපි අසහනයෙන් හිටියා කියලා ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. හැබැයි අපි කල්පනා කළොත් එහෙම ඒ වගේ අයත් මේ ලෝකේ ඉන්නවා. ඒ වගේ එක්තරා මිනිස්සෙක් මෙයා කියලා ඒ වගේ අය එහෙම ඉන්න පුළුවන් කියලා අපි හිතුවොත් එහෙම අපේ හිතට ලොකු සැනසීමක් එනවා. ඉතින් ඒ කාරණේ තේරුම් ගන්න උපකාර වෙන ලස්සන බුද්ධ දේශනා තියෙනවා. ඒ බුද්ධ දේශනා අතර එක දේශනාවක් අද අපි මේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. එතකොට අපිට මේ පුද්ගල ભેදය නැත්තම් මේ පුද්ගලයන්ගේ එකිනෙකා තුල තියෙන වෙනස්කම් අඳුනගත්තොත් අපි දන්නවා ඒක ඒ පුද්ගලයාට අයිති දෙයක්. ඊට පස්සේ අපි ඒකෙන් හිතන්නේ ඇයි මෙයා මෙහෙම, ඇයි මෙයා මෙහෙම කියලා හිතන්නේ නැතුව ඒ වගේ පුද්ගලයොත් මේ ලෝකේ ඉන්න පුළුවන්. එයාගේ හැටි එහෙම තමයි. එයා ඒ වගේ පුද්ගලයෙක් කියලා අපි හිතුවොත් අපේ අර මානසික තියෙන අසතුට නැති වෙලා යනවා. ඒ නිසා අපිට ගොඩාක් උපකාර වෙනවා මේ බුද්ධ දේශනා ශ්‍රවණය කරලා තිබීම. බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත්නි බුද්ධ දේශනාවක් තියෙනවා ආසීවිස සූත්‍රය කියලා. ආසීවිස කියන්නේ ගෝර විස. ඒ කියන්නේ දරුණු විස කියන අර්ථයෙන්. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ වගේ දරුණු විස ගෝර විස වර්ග 4ක් තියෙනවා කියනවා. පළවෙනි විස තමයි කියනවා ශරීරයට ඇතුළු වෙන ගමන් විස තියෙනවා. නමුත් ඒ විස බොහෝ කල් පවතින්නේ. දැන් අපි දන්නවා විස සහිත සත්තු ඉන්නවා. දෂ්ට කළොත් විසයි. දැන් අය දෂ්ට කළොත් විසයි. ඊට පස්සේ සමහර කූඹි ඉන්නවා කෑවොත් විසයි. සමහර ගෝනුස්සු කෑවොත් විසයි. මීමැස්සු දෙඹරු කෑවොත් විසයි. මේ වගේ දෂ්ට කළොත් විස සහිත සත්තු ඉන්නවා. දැන් අපි කියනවා පොළඟ දෂ්ට කළොත් එහෙම ගොඩාක් විසයි කියලා. ඒතර තව සර්පයෝ ඉන්නවා. ඒ සර්පයෝ දෂ්ට කළාට එච්චර විස නැහැ කියන. ඒ වගේ මේ විස වර්ගවල වෙනස්කම් තියෙනවා. ඒතර පළවෙනි විස වර්ගයේ තමයි කියනවා ශරීරයට ඇතුළු වෙන ගමන් විස තියෙනවා. හැබැයි ඒ විස බොහෝ කාලයක් පවතින්නේ නැහැ කියනවා. අන්න පළවෙනි විස. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවෙනි විස තමයි කියනවා ශරීරයට ඇතුළු වෙනකොට විස නැහැ. නමුත් ඒ විස ටික ටික වැඩි වෙලා බොහෝ කාලයක් ඒ විස ශරීරය ඇතුළේ තියෙනවා. දැන් එහෙම විස වර්ග තියෙනවනේ. ශරීරයට ඇතුළේ වෙනකොටම විස නැහැ. හැබැයි ටික ටික යන්න මොකද වෙන්නේ? ඒ විස වැඩි වෙවි ගිහිල්ලා සමහර වෙලාවට එයාගේ මරණය පවා සිද්ධ වෙන්න පුළුවන් විස වර්ග තියෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා දෙවෙනි විස වර්ගයේ. තුන්වෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශරීරයට ඇතුළු වන විටම ඒක විසයි. ඒ වගේම ඒ විස බොහෝ කාලයකුත් පවතිනවා. ඒ කියන්නේ ඒක දරුණුම විසක්. ඒ කියන්නේ ශරීරයට ඇතුළු වෙනකොටමත් විස තියෙනවා. ඒ වගේම මේ විස බොහෝ කාලයක් පවතිනවා. ඒ කියන්නේ හරිම දරුණු විසක් ඒ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ තමයි කියන මේ ලෝකයේ තියෙන තුන්වෙනි විස වර්ගය. හතරවෙනි විස බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශරීරයට ඇතුළු වෙනකොටත් විසක් නැහැ. ඒ වගේ මේ විස බොහෝ කල් පවතින්නෙත් නැහැ. දැන් සමහර ඒව තමයි හොඳම විසනේ. ශරීරයට ඇතුළු වෙනකොටත් විස නැහැ. බොහෝ කල් ඒ විස පවතින්නෙත් නැහැ කියනවා. ඔන්න ඔය විස වර්ග 4 බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ තියෙනවා කියලා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය බලන්න පින්වත්නි මේ විස වර්ග 4ට පුද්ගලයෝ 4 දෙනෙක් උපමාවට ගන්නවා. විස වර්ග 4ට පුද්ගලයෝ 4 දෙනෙක් උපමාවට අරගෙන බුදුරජාණන් වහන්සේ ලස්සනට මේ පුද්ගලයන්ගේ වෙනස විස්තර කරනවා. පළවෙනි විස තමයි ශරීරයට ඇතුළු වෙන ගමන් විස සහිතයි. නමුත් බොහෝ කල් පවතින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න ඔය විස වගේ පුද්ගලයෙක් ලෝකේ ඉන්නවා කියනවා. ඒ තමයි නිතරම කිපෙනවා.
හැම තිස්සෙම කිපෙනවා. හැබැයි ඔහු තුළ ඇතිවෙනේ තරහා ක්‍රෝධය දිගට පවත්ව ගන්නෑ. ඒගැන ශරීරයට ඇතුළු වෙනකොට විසයි හැබැයි විස තියෙන්නේ. ඒ කියන්නේ එක පාට කේන්ති යනවා. ඒක තියාගෙන ඉන්නේ. ඔන්න පළවෙනි පුද්ගලයා. දැන් එහෙමයි අපිට මුණ ගැහිලා නැද්ද? සමහරලාට ඔය නිවසේම ඉන්න අයගේ ගත්තොත් එහෙම ඔබට දකින්න ලැබෙනවා ඇති මෙන්න මේ පුද්ගලයා සමාජයේ ඔබ ආශ්‍රය කරන තැන, ඔබ වැඩට යන තැන, ඊට පස්සේ නිවස, එහෙම නැත්නම් යාළුවෝ අතර මෙහෙම දකින්න පුළුවන්. සමහර අය ඉන්නවා හැම තිස්සෙම කේන්ති යනවා. හැබැයි ඒ කේන්ති හිතේ තියාගන්නේ. දැන් සමහර අය ඉන්නේ දැන් ඔන්න උදේ එලාම් එක තියෙනවා අවදි වෙන්න. ඊට පස්සේ එලාම් එක වදිනකොට එයා එලාම් එකට බහිනවා. කිපෙනවා. ඊට පස්සේ ඔන්න එයා නැගිටිනවා. නැගිටලා ඊට පස්සේ වහිනවා නම් ඒකට කිපෙනවා. පායනවා නම් ඒකට කිපෙනවා. ඊට පස්සේ ඔන්න එයා එහෙම ඉඳලා අතපය හොදගන්න යනවා. මූණ හොදගෙන ඊට පස්සේ එතන ගිහිල්ලා එතන කිපෙනවා මොනවාරි සබන් නැහැ. මෙතන මේ වතුර නැහැ. වතුර සීතලයි ඔහොම කිපෙනවා. ඊට පස්සේ ඔන්න එයා කණ්ඩ එනවා කුස්සියට. කණ්ඩ ආපුවම මේව කණ්ඩ බෑ මෙහෙම කියලා එතනත් කිපෙනවා. ඊට පස්සේ ඔන්න එයා ඇදුම් ඇද ගන්න ගියොත් එතනත් කිපෙනවා. ඊට පස්සේ ඔන්න එයා වාහනයට ගොඩ වුණොත් වාහනෙත් මොනවාරි කියනවා මේක හොදලා නැහැ. මෙහෙමයි කියලා එතන කිපෙනවා. ඊට පස්සේ ඔන්න එතනින් ඉවර වෙන්නේ නැහැ. ඊට පස්සේ පාරට යනවා. පාරේ ඊට පස්සේ මිනිස්සු යන්නේ මෙහෙමයි කියලා ඔන්න එතන කිපෙනවා. ඊට පස්සේ ඔන්න එතනින් ඉවර වෙන්නේ වැඩට යනවා. තමන් වැඩ කරන ඔෆිස් එක හරි වැඩ කරන ආයතනයක හරි ඉන්නවනම් ඔන්න එතන කිපෙනවා අරක නෑ මේක නෑ කියලා. ඊට පස්සේ ඔන්න මෙයා එහෙම වැඩ කරලා ගෙදර එනවා ආයෙ කිපිලා ඉන්නේ. ඊට පස්සේ ඔන්න ප්‍රවෘත්ති බලනවා. ප්‍රවෘත්ති බලලා ආයෙ කිපෙනවා. ඉතින් මේ වගේ පුදුමාකාර විදියට නිතර කිපෙන අය ඉන්නවා. ඒකයි මේ කියන්නේ. හැබැයි ඒ කිපුණට එහෙම කේන්තියාවට තරහාවට ඒක හිතේ තියාගෙන ඉන්නේ නැහැ. එතනින් ඉවරයි. එහෙම කිපිලා එක්ක කාට හරි බයිනවා, එක්ක දොස් කියනවා, එක්ක කෑ ගහනවා. හැබැයි ඒක දිගටම තියාගෙන පලිගන්න මට්ටමට ඒ කිපීම එයා රැගෙන යන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා අන්න පළවෙනි කෙනා. ඒ කියන්නේ විස කියන දේ ශරීරයට ඇතුළු වෙන ගමන් විස සහිතයි. හැබැයි විස බොහෝ කල් තියෙන්නේ නැහැ කියනවා. අන්න ඒ වගේ කියන ඒ පුද්ගලයා නිතර කිපෙනවා. හැබැයි ඒ තරහ හිතේ තියාගන්නේ. දැන් අපිට මේ වගේ හම්බෙන්නේ නැද්ද? දැන් හම්බුණාට පස්සේ සමහර වෙලාවට ඒ කෙනෙක් එක්ක ඉඳ ගියපුවාම අපි ගොඩාක් දුකට පීඩාවටපත් වෙලා ඇති. අයියෝ මෙයා හැම දෙයකටම කේන්ති ගන්නවානේ කී අපි සමහර වෙලාවට පීඩාවටපත් වෙනවා. ඊට පස්සේ ඇයි මෙයා මේකට කේන්ති ගත්තේ? ඇයි මෙයා මේකට කේන්ති ගත්තේ? ඇයි මෙයා මේ කෑමකට කේන්ති ගත්තේ කියලා අපි සමහර වෙලාවට ලොකු දුකකින් ඉන්නවා. නමුත් අපි මේකෙන් තේරුම් ගත්තොත් පින්වත්නි එහෙම කෙනෙක් මේ ලෝකේ ඉන්නවා මොනවා කරන්නද කියලා අපි හිත හදාගත්තොත් එහෙම අයත් ඉන්න පුළුවන් කියලා අපිට ඊට පස්සේ ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් සමහරලාට ඔබේ තාත්තා එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. සමහරලාට ඔබේ අම්මා එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔබ විවාහ වුණු ස්වාමියා එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බිරිඳ එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. දරුවෝ එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමයි ඉන්න පුළුවන්. එතකොට අපි අයියෝ මම මෙච්චර කරා ඇයි මෙයා මේකට තරහ ගන්නේ? අයියෝ මම මෙච්චර මහන්සිලා ඉව්වා ඇයි ඒ කෑමකට තරහ ගන්නේ? කී අපි එහෙම හිතුවා කියලා අර පුද්ගලයාගේ ඒ කීපන ස්වභාවය නැති වෙන්නේ නැහැ. හැබැයි අපිට හිතන්න පුළුවන් වුණොත් ඒ වගේ අයත් මේ ලෝකේ ඉන්නවා. ඉතින් මම මොනවා කරන්නද ඒකට? එයාගේ හැටි තමයි එයා එහෙමත් කරන්න පුළුවන් කියලා තමන් මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළින් හරියට තේරුම් ගත්තා නම් මෙහෙම අය ලෝකේ ඉන්නවා කියලා තමන්ගේ හිත හැදෙනවා. තමන්ගේ හිතට සැනසීමක් එනවා. අර තමන්ගේ හිතේ තියෙන පීඩාව, ඒ ප්‍රශ්නය, ඒ අරඟලය හිතෙන් දුර වෙලා යනවා. සමහරලාට ඔබටත් එහෙම ස්වභාවයක් ඇති. ඒ කියන්නේ ඔබේ හිතෙත් ඇති සමහරලාට ඔබත් නිතර කීපෙන කෙනෙක් වෙන්න පුළුවන්. සමහර එහෙම වුණොත් එහෙම අපි ඒ දුකෙන් ඉන්නවා. අයියෝ මට මේකටත් කේන්ති යනවා, අරකටත් කේන්ති යනවා, අරකටත් කේන්ති යනවා. මම මේ කියන්නේ මෙහෙම මේ කේන්ති යන එක හොඳයි කියලා නෙවෙයි. මෙහෙම අය ඉන්නවා. ඉතින් අපි කර්මානුරූපව ඉපදිලා තියෙන්නේ. එතකොට අපිට මේ ලෝකේ හැමෝම එක අච්චුවකට දාලා හදන්න බෑ. ඒතර ඒ මිනිස්සුયો ලෝකේ ඉන්නවා. දැන් අපි ගත්තොත් මල් වර්ග කීයක් ලෝකේ තියනවද? ගස් වර්ග කීයක් තියනවද? එක වගේම නෑනේ. එතකොට අපි මිනිස්සු විතරක් එක වගේ වෙන්න ඕන කියලා හිතුවට එහෙම ලෝකයක් කවදාවත් අපිට මුණ ගැහෙන්නේ නෑ. හැබැයි අපි එහෙම හිතන තාක් අපිට පුදුමාකාර පීඩාවකින් ජීවත් වෙන්න වෙනවා.
ඇයි අපි එයා හැදෙනකං කී බල ඉන්නවා හැදෙන්නේ. මහා දුකකින් ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම තමන් ගැන තමන් අපහසුතාවයට පත් වුණු තමන් ගැන අයියෝ මට මෙහෙම වෙනවා කියලා සමහරලාට තමන් ගැනම පීඩාවකින් අපහසුතාවයකින් අරගලයකින් ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න. ඔන්න පළවෙනි පුද්ගලයා නිතර කිපෙනවා. හැබැයි තරහ තියාගන්නේ නැහැ කියන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා දෙවෙනි විස වර්ගයේ තමයි කියනවා ශරීරයට ඇතුළු වෙනකොට විස නැහැ. හැබැයි ඒ විස බොහෝ කල් පවතිනවා කියනවා. ඔන්න දෙවෙනි විස වර්ගයේ. ඒ සර්පයාරි දෂ්ට කරපු ගමන් විස නැහැ. හැබැයි ටික කල් යන්න පෑ ගණන් ගත වෙනකොට දවස් ගත වෙනකොට අන්න අර විස ශරීරගත වෙනවා. මුළු ශරීරයේ පුරාම මේ විස ශරීරගත වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා අන්න ඒ වගේ මිනිස්සෙක් ඉන්නවා. ඒ තමයි කියනවා එයා නිතර කිපෙන්නේ නිතර තරහ යන්නේ. හැබැයි එයාගේ හිතේ තරහක් එනව නේද? එයා යම් වෙලාවක කිපෙනව නේද? අන්න ඒක ඔහු අතාරින්නේ ඒ තරහ ඔහු අල්ලගෙන ඉන්නවා. ඒ ක්‍රෝධය ඔහු පස්සේ හඹාගෙන එනවා. ඔහුට ඒ තරහ නැති කරගන්න බෑ. දැන් සමහර අය ඉන්නේ එහෙම. හරි මෛත්‍රියෙන් කරුණාවෙන් එහෙම ඉන්නවා. හැබැයි තරහ ගියපු වෙලාවට තරහ අතාරින්නේ එහෙමයි නැද්ද? අන්න දෂ්ට කරනකොටම විස නැහැ. හැබැයි ඒ හටගන්න විස බොහෝ කාලයක් පවතිනවා. දැන් ඒක හරි දරුණුයි. ඒ දරුණු ස්වභාවයක්. දැන් ඒ වගේ අය ඉන්නවා. දැන් අපිට සමහර අය මුණ ගැහෙනවා හරිම මෙස්සිතින් කරුණාවෙන් එහෙම උදව් කරනවා. හැබැයි ඒ අයට තරහ ගියොත් කේන්තියක් ආවොත් ඒ අයගේ කේන්තිය නැති කරන්න ලේසි පාසු නැහැ. එයාලා ඒක හිතේ තියාගෙන එක්ක පලි ගන්නවා. එහෙම නැත්නම් ඒකට රිටර්න් එකක් දෙන්න බලාගෙන ඉන්නවා. අන්න ඒ වගේ මිනිස්සු ඉන්නවා. දැන් එහෙමයි ඕන තරම් ඉන්නවා. ඉතින් ඒ වගේ අය අපිට අපේ ජීවිතේ මුණ ගැහෙන්න පුළුවන්. එතකොට අපි ඇයි එයා එහෙම කළේ එයාට වටින්නේ නැහැ එහෙම කරන්න කියලා අපි පීඩාවෙන් හිටියා කියලා හරියන්නේ. එයා එහෙම කරන්න පුළුවන් අය මේ ලෝකේ ඉන්නවා. එහෙම අයත් මේ ලෝකේ ඉන්නවා කියලා අපි හිත හදා ගන්න ඕනේ. එහෙම අයත් මේ මිනිස් ලෝකේ මිනිස්යන් අතර ඉන්නවා කියලා අපි හිත හදා ගන්න ඕනේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කාලෙත් එහෙමයි හිටියා. ඒ කියන්නේ චූටි කාරණාවලට හිතේ වෛරය ඇති කරගන්නවා. ඒ වෙලාවේ ලොකු තරහක් ඇති කරගත්තේ නැතත් ඒ වෙලාවේ කිපුන් නැතත් ඊට පස්සේ කල්පනා කරනවා මෙයා මට මෙහෙම කරා කී ඒ සිතුවිල්ල ඔස්සේ ගිහිල්ලා මෙයා මොකද කරන්නේ? තනිකර හිතේ අර පුද්ගලයා කෙරෙහි වෛරයක් ඇති කරගන්නවා. එතකොට අන්න එහෙම චරිතේ ඉන්නවා. හැබැයි නිතර කිපෙන්නේ නැහැ. දැන් ඒ තමයි දෙවෙනි විස වර්ගයේ. දැන් ඒ වගේ අයත් අපිට මුණ ගැහිලා තියෙනවා. මුණ ගැහෙන්න පුළුවන්. අපි තේරුම් ගන්න ඕන පින්වත්නි බුදුරජාණන් වහන්සේට මේ ජීවිතය ගැන පුදුමාකාර අවබෝධයක් උන්වහන්සේ ලබා ගත්තේ. ගුරුවරයෙක්ගේ උපදේශ වලින් තොරව තනියම ස්වයම්බෝ ඥාණයෙන් අවබෝධ කළානේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට විග්‍රහ කරලා දෙනවා මේ පුද්ගල වෙනස්කම්. ඊතර මේ පුද්ගල වෙනස්කම් අපි දන්නේ නැත්නම් අපි හිතින් මවාගත්තු පුද්ගලයා අපි ළඟ නැත්නම් අපි එයත් එක්ක හරි අපහසුයෙන් ඉන්නේ. දැන් අපිට ඒකනේ අපි හැමෝටම දැන් තමන් කැමති ගුණාංග තියෙන දෙමව්පියෝ ලැබිලා නැහැ. තමන් කැමති ගුණාංග තියෙන දරුවෝ ලැබිලා නැහැ. තමන් කැමති ගුණාංග තියෙන ස්වාමිවරු ලැබිලා නැහැ. තමන් කැමති ගුණාංග තියෙන බිරින්දෑවරු ලැබිලා නැහැ. ඉතින් ඒ අය ජීවත් වුණාට මහා අපහසුවකින් ජීවත් වෙන්නේ. මහා පීඩාවකින් ජීවත් වෙන්නේ. ඉතින් එතකොට ඒ පීඩාව අපි තියාගෙන හිටියා කියලා අපි ඒකෙන් දුකෙන් ජීවත් වුණා කියලා අපේ සහනය තමයි අපිට නැති වෙන්නේ. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මෙන්න මෙහෙම අය ඉන්නවා. ඒ දෙවෙනි අය නිතර කිපෙන්නේ නැහැ. හැබැයි තරහක් ඇති වුණොත් අන්න ඒක දිගට පවත්වනවා. දැන් සමහරලා අපි ගැන කල්පනා කරන අපිත් මේ පුද්ගලයාගෙන් 4 දෙනාගෙන් එක්කෙනෙක්ට අයිති වෙන්න පුළුවන්. දැන් පළවෙනි කෙනා නොවුනත් දෙවෙනි කෙනා බවට පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ නිතර කිපෙන්නේ නැහැ. හැබැයි තරහක් ආවොත් අතාරින්නේ නැහැ. යම් වෙලාවක දේශයක් ආවොත් අතාරින්නේ නැති අය ඉන්න පුළුවන්. ඔය දැන් සමහර සිද්ධි වර්තමානයේ තියෙන්නේ. මෙයා හරි දැන් ඔන්න සමහර අපරාධ වෙච්ච තැන්වල කියනවා මෙයා හරි හොඳට හිටියා.
මෙයා හරි හොඳයි මෙයා එහෙම කරන කෙනෙක් නෙවෙයි අපිට හිතාගන්න බෑ මෙයා මෙහෙම දෙයක් කළාද කියලා. ඇයි ඒ? මොකද එයා නිතර කිපෙන කෙනෙක් හෝ නිතර තරහ ගන්න කෙනෙක් නෙවෙයි. හැබැයි තරහ ආවට පස්සේ කිපුණට පස්සේ එයා පලි අරගෙන මිසක් නතර කරන්නේ. අන්න ඒ දෙවෙනි කෙනා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කියන්නේ තුන්වෙනි විස වර්ගය තමයි කියනවා ශරීරයට ඇතුළුණු ගමනුත් විසයි. ඒ වගේම ඒ විස බොහෝ කාලයක් පවතිනවා කියනවා. ඔන්න තුන්වෙනි කෙනා ශරීරයට ඇතුළුණු ගමනුත් ඒක විසයි. ඒ වගේම විස බොහෝ කාලයක් පවතිනවා. බුදුරජාණන් වහන්සේ වදාලා අන්න ඒ වගේ පුද්ගලයෙක් ඉන්නවා කියනවා. අන්නේ පුද්ගලයා නිතර කිපෙනවා. හැමතිස්සම තරහ එනවා. ඒ වගේම තමයි එයාට ඒ තරහ එකපාරට අමතක කරන්න බෑ. ඒ තරහ නැති කරගන්න බෑ. එයා පිටිපස්සේ තරහ හඹාගෙන එනවා. පන්නගෙන එනවා. ක්‍රෝධය පන්නගෙන එනවා. එයාට එකෙන් ගැලවෙන්න බෑ. තුන්වෙනි කෙනා නිතර කිපෙනවා. ඒ වගේම එයාගේ තරහ ඉක්මනට නැති වෙන්නේ. ඒක එයා පිටිපස්සේ පන්නනවා. දැන් බලන්න එහෙම අයත් ඉන්නවනේ. දැන් අපිත් පින්වත් අපේ ජීවිතේට මේක ගලපලා බලන්න ඕන. අපි කවුරු කෙනෙක්ද කියලා, කොයි වගේ කෙනෙක්ද කියලා. දැන් සමහරලාට සමහර අය ඉන්නවා කේන්තියනවා, කේන්තියාවට පස්සේ කේන්තිය අතාරින්නෙත් නැහැ. නිතර කේන්තියනවා, කේන්තිය අතාරින්නේ නැහැ. අන්න තුන්වෙනි පුද්ගලයා. දැන් බලන්න එහෙම කෙනෙක් වුණොත් හරිම දරුණුයි ඒ ජීවිතේ. ඉතින් අපි අඳුන ගන්න ඕන මේ බුදුරජාණන් වහන්සේගේ දහම තුලින් තමා කවුද කියලා. තමා කොයි ආකාරයේ කෙනෙක්ද කියලා. මොකද අපිට මුළු ජීවිතේම අපිට අපි වෙන අඳුන ගන්න ලැබෙන්නේ නැත්තේ. දැන් අපිට මේ ලෝකයේ උගන්වන විෂයන් වල අපේ ජීවිතයට වඩා අපිට ඉගෙන ගන්න ලැබෙන්නේ අපිට ජොබ් එකක් කරන්න අවශ්‍ය දැනුමනේ. ඒ කියන්නේ මේ ලෝකේ දැන් ඔබ ඉගෙන ගන්න විෂයන් එක්ක බලනකොට අර අපිට අපි කවුද කියලා අඳුන ගන්න තියෙන විෂයන් ගොඩාක් අඩුයි. අපි කවුද? අපිට මොකද්ද වෙන්නේ? අපි අපේ ජීවිතේ කොහොමද හසුරුවන්න ඕනේ? මේ වගේ විෂයන් ලෝකෙ ගොඩාක් අඩුයි. තිබ්බත් ඒවා උඩින් පල්ලෙන් අතගාලා තියෙන්නේ. ඒක ගැඹුරක් නැහැ. නමුත් පින්වත්නි අනිත් විෂයන් ගැන තියෙනවනේ. ඒතර මේ ධර්මය අපිට උපකාර වෙනවා තමා කවුද කියලා තමාට අඳුන ගන්න. ඉතින් ඔන්න ඒ තමයි කියනවා තුන්වෙනි පුද්ගලයා නිතර කේන්ති ගන්නවා. කේන්ති අරගෙන නිකන් ඉන්නේ. පරිගැනීමකට ඇරයි යනවා. එයා පිටිපස්සේ කේන්තිය පන්නනවා. දැන් සමහර අය ඉන්නේ අයියෝ මට හැමතිස්සෙම කේන්ති යනවනේ. එයාට සමහර වෙලාවට කියන්නේ සමාජයේ කුකුල් කේන්තිකාරයෝ කියලා. එන හැම තිස්සෙම තරහ එනවා. පොඩි දෙයකටත් තරහ එනවා. ඒ වගේම තමයි ඒ අය ඒ තරහ නැති කරගන්නේ මොනවා හරි එකට එක්ක කෑ ගහලා ඉවර කරන නැත්තම් ගහනවා, බයිනවා. එහෙම නැත්නම් ඒක තියාගෙන ඉන්නවා අවුරුද්දක් දෙකක් හරි තියාගෙන ඉඳලා පලි ගන්නවා. අන්නේ තුන්වෙනි විස. ඒකත් බරපතල විස වර්ගයක්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දෂ්ට කරපු ගමම්මත් විසයි ඒ විස බොහෝ කාලයක් තියෙනවා කියනවා. එතකොට ඒ තමයි කියනවා පින්වත්නි තුන්වෙනි පුද්ගලයා බලන්න මේ කේන්තිය ඇති වෙන පුද්ගලයන්ගේ වෙනස්කම. දැන් අපිට හැමතිස්සම අපිට තියෙන ලොකු අරුබුදයන් මේ හැම තැනම තියෙන ලොකුම අරුබුදය තමයි මේ කේන්තිය. ඒතරේ කේන්ති යන පුද්ගලයන්ගෙත් එක එක වෙනස්කම් තියෙනවා. දැන් එක තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ දේශනාවත් ගොඩක් උපකාර වෙනවා. සමහර අයගේ කේන්තිය හරියට මේ වතුර ඇඳ ඉරක් වගේ කියනවා. අර පළවෙනි කෙනා ඒ වගේනේ. වතුර ඇඳම ඉරක් අපි මොනවා හරි වතුරේ ලිව්වොත් අපි ලියලා ඉවරනකොට මැකෙනවා. ඒක බොහෝ කාලයක් පවතින්නේ. අන්න ඒ වගේ සමහරුන්ට කේන්ති එනවා කියනවා. ඒ එනකොට මේක නැති වෙලා යනවා. ආයි තියාගෙන ඉන්නේ. ඊට පස්සේ එතන තියෙන සමහරුන්ගේ කේන්ති එහෙම නැහැ. වැල්ලේ ඇඳපු ඉරක් වගේ. ඒකෙන් ඔන්න තරහ, ද්වේෂයක් නැත්නම් ක්‍රෝධයක් ඇති වෙනවා. එයාගේ ඒ ක්‍රෝධය මොකද වෙන්නේ? පොඩි වෙලාවක් තිබිලා නතර. ඒ කියන්නේ නැති වෙනවා. සමහරලාට උදේ කේන්ති වුණා නම් ඔන්න පහවදා උදේ නැහැ. දැන් සමහර අය ඉන්නේ දැන් ඔන්න රණ්ඩු සරුවල් වෙනවා. ඊට පස්සේ හවසට ආය යාළු වෙනවා. උදේට ගහ ගන්නවා, දවල්ට යාළු වෙලා ඉන්නවා. උදේට බැන ගන්නවා, හවසට ආය හරි සතුටින් ඉන්නවා. ඒ මොකද හේතුව? අර වැල්ලේ ඇඳපු ඉර වගේ. පොඩි වෙලාවක් තිබිලා ඒක නතරුන ගමන් ආය සාමාන්‍ය ස්වභාවයටපත් වෙනවා. ඊළඟ එක බුදුරජාණන් වහන්සේ වදාලා ගලක ඇඳපු ඉරක් වගේ. ගලක ඉරක් ඇඳුත් ආය මැකෙන්නේ. දූවිලි වැදිලා, හුලං වැදිලා මොනවත් වෙලා මැකෙන්නේ. බොහෝ කාලයක් තියනවා කියනවා.
අන්න ඒ වගේ කියන සමහර අයගේ කේන්තිය. ඒ කේන්තිය ඒගොල්ලෝ පලි අරගෙන කියන නතර වෙන්නේ. ඒ කියන්නේ ඒක හිතේ තියාගෙන සමහර වෙලාවට මේ ජීවිතය අතාරින්නෙත් නෑ. ඊළඟ ජීවිතයකට පවා ඒක ඇරයි යනවා. සමහර වෙලාවට ඒ ජීවිතය අතාරින්නෙත් නෑ. ඊළඟ ජීවිතයට ඇරයි යනවා. දැන් එහෙමනේ. දැන් බුදුරජාණන් වහන්සේ ළඟට සමහර අය එනවා සංසාරේ එහෙම වෛර බැඳගත්තු අය බුදු කෙනෙක් හම්බෙනකයි යනවා. ඒක විසඳ ගන්න. ඇයි ඒක විසඳ ගන්න බැරි? මොකද මේ ජීවිතේ එක්කෙනෙක් පලි ගන්නවා, ඊළඟ ජීවිතේ ඊළඟ කෙනා පලි ගන්නවා. එතකොට ඊළඟ ජීවිතේ ඊළඟ කෙනා පලි ගන්නවා, අනිත් එක්කෙනා ඊළඟ ජීවිතේ. මෙහෙම මේක දෙපැත්තට යනවා රිටර්න් එක දිදී. ඉතින් ඔහොම ගිහිල්ලා ඉවර වෙන්නේ නෑනේ. එතකොට සාමාන්‍ය සමහර අය බුදුරජාණන් වහන්සේ ළඟට යනකම්ම මේ විදියට ෆයිට් කරගෙන යනවා. ඉතින් අපි දන්නේ ඒක ආත්ම 10ක්ද 15ක්ද 100ක්ද 200ක්ද 1000ක්ද ලක්ෂයක්ද කෝටියක්ද ඊට පස්සේ කල්පයක්ද දන්නේ නැති. ඉතින් ඒක හරිම දරුණු. දැන් ඔන්න මේ තුන්වෙනි පුද්ගලයාත් ඒ වගේනේ නේද? අර ගලේ කෙටුවා වගේ නිතර කේන්තිත් යනවා. ඒ කේන්ති අතාර ගන්න බෑ. හැමතිස්සෙම තරහ යනවා. තරහ යනවා වගේ මේ තරහ අතෑර ගන්නත් බෑ මෙයාට. ඉතින් පුදුමාකාර දුකක් විඳින මිනිස්සෙක් මේ තුන්වෙනි කෙනා. ඒ නිතර කිපෙන ස්වභාවයක් තියෙනවා. ඒ තරහ ඇතුණා මේක තමන් පස්සේ පන්නවා. තමන්ට එහෙම අතෑර ගන්නත් බෑ. දැන් බලන්න ගොඩාක් අය නිසා මේ පුද්ගල වෙනස්කම් නිසා ගොඩාක් අයට මෙහෙම වුණා. මෙයාලා මොකද කරන්නේ? එක්ක ඔළුව හැරුණා තේ යනවා, එක්ක ගෙදරින් යනවා. එහෙම නැත්තම් වෙන කෙනෙක්ට ගිහිල්ලා හානියක් කරන, එක්ක තමන්ට හානි කරගන්නවා. මේ වගේ ගොඩාක් අර්බුදවලට මේ අයපත් වෙනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ දහම තුලින් ඇත්තටම අපි තේරුම් අරගෙන හිටියා නම් දැන් මේ පුද්ගලයන් දැන් අපි මේ වෙනකොට 3 දෙනෙක් ගැන කතා කරා. මේ 3 දෙනාගෙන් එක්කෙනෙක් වෙන්න පුළුවන් අපි. සමහර වෙලාවට එතකොට අපි කවුද කියලා අවබෝධ කරගෙන හිටපුවාම අපිට ඒ වෙලාවේ හරි ලස්සනට තීරණයක් ගන්න පුළුවන්කම ලැබෙනවා කලබල නැතුව. දැන් තමන් තුන්වෙනි පුද්ගලයන් නිතරත් කේන්තිත් යනවා, කේන්ති අතහැර ගන්නත් බැරි කෙනෙක් නම් තමන් හරිම දරුණු මට්ටමක ඉන්න කෙනෙක්. ලොකු අවදානමක ඉන්න කෙනෙක්. ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කේන්තිය කියන එක මහා බරපතලයි කියලා. රාගයට වඩා. ඇයි ඉක්මනට ඇක්ෂන් එකක් ගන්නවා. ඉක්මනට මොනවා හරි යමක් කරනවා. ඒ කරන දේ ලොකු හානියක් වෙන්න පුළුවන්. දැන් බලන්න ඔය සමහර අවස්ථා තිබ්බ දැන් ලංකාවේ අපිට එයාගේ නංගන් කියන්න ඕනේ. සමහර වෙලාවට සමහර අය තමන්ගේ බිරිඳව මැරුවා. ඒ බිරිඳ ඉතින් එක්ක විවාහලා අවුරුදු 20ක් 30ක්. ඉතකන් ඒ බිරිඳ තමයි මෙයාට කණ්ඩ බොණ්ඩ උයලා ඔක්කොම දුන්නේ. නමුත් හදිසිය ආපු කේන්තියකට තමන්ගේ බිරිඳ අමානුෂික විදියට ඝාතනය කරනවා. ඉතින් ඒකයි ඒ දරුණු ස්වභාවයක් මේ කියන්නේ. ඉතින් අපි ඒක තේරුම් ගත්තොත් තමන් කොතනද ඉන්නේ කියලා තමන්ට බේරෙන්න අවස්ථාවක් තියෙනවා. නැත්තම් අපිට මට මේක උනේ මෙහෙම නිසා, මට මේක උනේ මෙහෙම නිසා, මට මේක උනේ මෙහෙම නිසා කියලා අපි පස්සේ කරුණු කිව්වට හරියන්නේ නැහැ. ඉතින් මේවා පින්වත්නි අපේ ජීවිතය කියන්නේ මේ පළවෙනි එක නෙවෙයි. අන්තිම එකක් නෙවෙයි. එහෙනම් අපි පෙර ජීවිතවල දේවල් මේ ජීවිතයට ගොඩාක් සම්බන්ධයි. ඉතින් ඒ සම්බන්ධ නිසා අපිට කොහෙන් ඒ දේවල් එනවද කියලා හොයන්න බෑ. දැන් අපි කේන්තිය මේ ජීවිතයටත් මේ පුරුද්දක් විදිහට ඉස්සරහට අරගෙන ගියොත් අපිට හිතන්න පුළුවන් ද ලබන ජීවිතේ ඔක නැති වෙයි කියලා. ඔය පුරුද්දා එනවනේ. දැන් නිතර කේන්ති ගන්න කෙනා, කේන්ති අතහැර ගන්න බැරි කෙනා ඔය පුරුද්ද මේ ජීවිතේ දිගටම අරන් ගියොත් මම මෙහෙමයි, මගේ හැටි මෙහෙම තමයි කියලා එයා මරණින් මත්තේත් ඔක කරයි යයිනේ. ඉතින් ඊට පස්සේ යාට කවුද ඒකෙන් දුක් විඳින්නේ? තමන්ම දුක් විඳිනවා. වෙන කෙන දැන් පළමුවෙන්ම තමන්නේ දුක් විඳින්නේ, ඊට පස්සේනේ තමන් වටා ඉන්න අය දුක් විඳින්නේ. දැන් බලන්න මේ තුන්වෙනි පුද්ගලයෝ නිසා කී දෙනෙක් දුක් විඳිනවද? නිතර කේන්ති ගන්න අය නිසා කී දෙනෙක්ගේ හිත රිදෙනවද? කී දෙනෙක්ට තව ප්‍රශ්න ඇති වෙනවද? කී දෙනෙක්ට නරක වචන කියවෙනවද? කී දෙනෙක් අතින් පව් සිද්ධ වෙනවද? ඒ එක පුද්ගලයෙක් නිසා. ඒකයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා තුන්වෙනි විස වර්ගය. ඒ වගේම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා හතරවෙනි විස තමයි කියනවා ශරීරයට ඇතුළු වෙනකොටත් විස නැහැ. ඒ වගේම ඒ විස බොහෝ කල් පවතින්නෙත් නැහැ කියනවා. හොඳ විස වර්ගයක්. ඇයි? ශරීරයට ඇතුළු වෙන විතරත් විස නැහැ, බොහෝ කල් සමහර සත්තු කෑවා කියලා අපි බය වෙන්නේ නැහනේ. තැති ගන්නෑ. මොකද අපි දන්නවා විස නැහැ කියන්නේ. දැන් එහෙම ඉන්නවනේ ලෝකෙනේ. දෂ්ට කරනවා, සමහරලාට අපි හපනවා.
අපි උනාට ගොඩාක් කලබල වෙන්නේ. අපි දන්නවා විස නැහැ. ඒ වගේ මේ සතාගේ විස ශරීරගත වෙන්නේ නැහැ කියන්නේ අපි දන්නවා. ඉතින් ඒ නිසා අපි බයස් එකක් නැතුව ඉන්නවා. ඒ ලෝකේ තියෙන තුන්වෙනි විස වර්ගේ. දැන් නැත්තම් කොච්චර සත්තු ඉන්නවද එක එක විස තියෙන. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා අන්න ඒ වගේම පුද්ගලයෙක් ඉන්නවා කියනවා තව. එයා මේ විස වර්ගය වගේ. ඒ කියන්නේ නිතර කිපෙන්නේ. හැමතිස්සෙම කේන්ති ගන්නෙත් නැහැ. ඒ වගේම තමයි එයාට කේන්තියක් ඇති වුණා කියන්නකො කොයි වෙලාවක හරි ඒක බොහෝ කල් තියෙන එයා ඒ ඇති වෙන කේන්තියක් ටක් ගාලා නැති කරගන්නවා. ඉතින් එයා සුපිරිම දක්ෂයෙක්. නිතර කිපෙන්නෙත් නැහැ. හැබැයි යම් වෙලාවක මොනම හේතුවක් නිසා හරි යාගේ යම් කිපීමක් නැත්නම් තරහක් ආවොත් එයා ඒක වේගෙන් නැති කරගන්නවා. එයා පිටිපස්සේ අර තරහ හඹාගෙන ඉන්නේ නැහැ කියනවා. එයා පිටිපස්සෙන් ඇවිල්ලා ඒ දේශේ පන්න පහර දෙන්නේ නැහැ කියනවා. ඒ හතරෙනි පුද්ගලයා. ඉතින් එයා හරිම දක්ෂ සහ වාසනාවන්ත කෙනෙක්. ඉතින් ඒ වගේ හරි අඩුයි. දැන් අපිට හැමතිස්සෙම පේන්නේ මේ වගේ පුද්ගලයෝ නෙමෙයි. අපිට පේන්නේ නිතරම කිපෙන අය. එයාලට මේ කොහෙන් හරි තරහ යන අරමුණක් එනවා ජීවිතේ. දැන් නිතර කිපෙන්නේ නැති මේ හතරෙනි අය හරිම අඩුයි. ඒ වගේම තමයි එහෙම ද්වේෂයක් ආවත් එයා ඉක්මනට නැති කරගන්නවා. ඒක බොහෝ කාලයක් තියාගන්නේ නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මෙයා හරියට මේ වගේ ගෝර විස දරුණු විසක් තියෙනවා ශරීරගත වෙනවා. හැබැයි ශරීරගත වෙද්දී ඒක විසත් නෑ. ඒ වගේම ශරීරගත වෙලා බොහෝ කාලයක් ඒ විස තියෙන්නේ නෑ. දැන් බලන්න පින්වත්නි මේ හතර දෙනාගෙන් ඔබ කවුද කියලා. අනිවාර්යෙන් මේ හතර දෙනාගෙන් එක්කෙනෙක් අපි. පළවෙනි කෙනා තමයි නිතර කිපෙනවා. හැබැයි නිතර කේන්ති යනවා. හැබැයි ඒ කේන්තිය බොහෝ කාලයක් හිතේ තියෙන්නේ නැහැ. මේ කේන්තිය ඇති වුණා මේ නැති වෙනවා. මේ කේන්තිය ඇති වුණා මේ නැති වෙනවා. අන්න එහෙම කෙනෙක්ද බලන්න. දැන් එහෙමයි අපි ආශ්‍රය කරන මේ සමාජය තුල ඇති. එහෙම අය හිටියා කියලා අපි පීඩාවටපත් වෙන්න හොඳ නැහැ. අම්මෝ ඒ මිනිස්සු හැමතිස්සෙම තරහ ගන්නවා එපා වෙලා තියෙන මට මගේ ජීවිතේ කීකී අපි ඉන්න හොඳ නෑ. මොකද හේතුව එහෙම මිනිස්සු ඉන්නවා. එහෙම අපි පීඩාවෙන් හිටියා කියලා ඒ මිනිස්සයාගේ ස්වභාවය නැති වෙන්නේ. ඒතර මේ එහෙම ස්වභාවයෙන් යුක්ත මිනිස්සු ඉන්නවා. ඊට පස්සේ දෙවෙනි කෙනා කවුද? නිතරම කේන්ති ගන්නෑ. හැබැයි කේන්තියක් ඇති වුණොත් ඒ කේන්තියට එකපාරට අතාරින්න බෑ. තරහක් යම් වෙලාවක ආවොත් ඉඳලා හරි තරහක් ආවොත් එයාට ලේසියෙන් තරහ අතෑර ගන්න බෑ. අන්න දෙවෙනි කෙනා. සමහර වෙලාවට අපි එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. අපි මිස්සිතින් තරහ යන්නේ බොහෝ විට. හැබැයි තරහ ආවොත් තරහ නැති කරගන්න බෑ. මේක තමයි පින්වන්දි මේ පුද්ගල ස්වභාවයක් මේ කියන්නේ. ඒක මේ කවුරු හරි මවලා හෝ එහෙම නැත්තම් Tamanට මේ මෙහෙම වෙලා හෝ නෙමෙයි. මේ අපිට කර්මානුරූපව ලැබුණු උපතේ අපි එක එක දේවල් සසරේ පුරුදු කරගෙන ආපු විදි තියෙනවා. ඒතර මේ සසරේ පුරුදු කරගෙන ආපු දේවල් අපි මේ ජීවිතේට බලපානවා. ඒ බලපාද්දී අපි ඒව ගැන අවබෝධයක් නැතුව හිටියොත් දැන් Tamanට Taman කැමති නැති ස්වභාවයක් ජීවිතය આવොත් සමහරලාට Taman දුකෙන් කනගාටුවෙන් වාසය කරන්න පුළුවන්. ඒ වගේම Taman කැමති නැති ස්වභාවයක් තමාවට ඉන්න අය තුල තිබ්බොත් Taman දුකෙන් කනගාටුවෙන් පීඩාවෙන් වාසය කරන්න පුළුවන්. හැබැයි එහෙම වාසය කළා කියලා පීඩාවෙන් හිටියා කියලා දුකෙන් හිටියා කියලා Taman හැදෙන්නෙත් නැහැ. අර Taman වටා ඉන්න මිනිස්සු හැදෙන්නෙත් නැහැ. හැබැයි අපි තේරුම් ගත්තොත් මේ වගේ පුද්ගල ස්වභාවයක් තියෙනවා කියලා අපි දන්නවා මේක ඒ පුද්ගලයාගේ හැටි. ඊට වඩා දෙයක් ඒ මිනිස්යාගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. එයා එහෙම කරන්න පුළුවන්. එහෙමයි මේ ලෝකේ ඉන්නවා කියලා Tamanට තමන්ගේ හිත හදා ගන්න පුළුවන්. ඉතින් එතකොට තුන්වෙනි කෙනා බුදුරජාණන් වහන්සේ වදාළේ නිතර කිපෙනවා. ඒ විතරක් නෙවෙයි එයාට දේශය කියන එක ඇති වුනහම ඉක්මනට නැති කරගන්න බෑ. ඒක පිටිපස්සේ පනන බොහෝ කාලයක් පවතිනවා. ඉතින් ඒක හරිම අනුකම්පා සහගත ස්වභාවයක් මේ කියන්නේ. කොච්චර පීඩාවක් දුකක් ඒ වගේ කෙනෙක් විඳිනවද? සමහරලාට තමන් අකමැති වුණත්
තමන් ඒ ස්වභාවයෙන් යුක්තයි නම් තමන්ට ගොඩක් දුක් විඳින්න වෙනවා. ඉතින් ඒකයි මේ ජීවිතය කියන එක අපි මේ හිතන තරම් පහසුවෙන් තේරුම් ගන්න බැරි ඒකයි. මොකද ජීවිතය ගැන අපිට යම් අවබෝධයක් හරි ලබා ගන්න ජීවිතය අවබෝධ කරපු කෙනෙක් කියලා දෙන්න ඕන. ජීවිතය ඉගෙන ගත්ත අයට මෙහෙම විස්තර කරන්න බෑ. ජීවිතය අවබෝධ කරපු කෙනෙක් මේ අපිට විස්තර කරලා දෙන්නේ මේ ජීවිතයේ ස්වභාවය. එතකොට අපි මේ පුද්ගලයන් වෙන වශයෙන් තේරුම් ගත්තොත් අපිට ඒක අපේ හිතට මහ සහනයක්. අපි ඒතර තේරුම් ගන්නවා මේ බුදුරජාණන් වහන්සේ වදාළ අහවල් පුද්ගලයා මේ ඉන්නේ. ඉතින් එයාත් අසරණයි. දැන් හිතලා බලන්න තමන් නිතරම කිපෙන කොච්චර මෛත්‍රියෙන් හිටියත් ඉන්න බැරි නිතරම කිපෙන තරහක් ආවොත් තරහ ඉක්මනට අතාරින්න බැරි කෙනෙක් නම් තමන් ගැන අනුකම්පාවක් ඇති වෙනවනේ. ඉතින් ඒ වගේ තව මිනිස්සෙක් මේ ලෝකේ ඉන්නවනම් අපි යාට අනුකම්පා කරන්න බෑ. යා මහා දුකකට පීඩාවට සහ ලොකු අවදානමක ඉන්න කෙනෙක්. දැන් තමන් මේ ස්වභාවයෙන් යුක්තයි නම් තමනුත් එහෙම තමයි. තමන් ලොකු අවදානමක ඉන්න කෙනෙක්. තමන් අතින් මොන වැරද්ද වෙයිද දන්නේ. එතකොට අන්න තමන් අඳුනගෙන තමන් ඊට පස්සේ මොකද කරන්නේ? තමන් මේ ස්වභාවයෙන් යුක්තයි කියලා තමන්ගේ ජීවිතේට මේ ධර්මයේ තුලින් රැකවරණයක් හදාගන්න ඕන. තමන්ගේ ජීවිතේට මේ ධර්මයේ තුලින් ආරස්සාවක් හදාගන්න ඕන. මොකද තමන් දන්නවා තමන් අවදානමක ඉන්නේ කියලා. එහෙම නැතුව අපි අපේ මේ තියෙන ස්වභාවයට අපි කිපුණා කියලා. දැන් අපිට නිකන් සරලව මං කියන දැන් අපි කැමති නැති කොණ්ඩයක් නම් අපිට තියෙන්නේ අපි ඕකට තරහෙන් හිටියා කියලා කොණ්ඩේ වෙනස් වෙන්නේ නැහැනේ. ඒ වගේම තමයි අපි කැමති නැති ශරීරයක් නම් අපිට ලැබිලා තියෙන්නේ. අපි ওই ශරීරයට කැමති නැති වුණා කියලා අපිට පීඩාවක් විතරයි තියෙන්නේ. එහෙම ශරීරයක් තියෙන්න පුළුවන් කියලා අපි හිතුවනම් අපිට ඒකේ තවදුරටත් පීඩාවක් දුකක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන දැන් මේ තුන්වෙනි පුද්ගලයා ලොකු අවදානමක ඉන්න කෙනෙක්. නිතර කිපෙනවා. ඒ වගේම තමයි ඇතින දේශය ඉක්මනට අතහැර ගන්න බෑ. හතරවෙනි පුද්ගලයා තමයි නිතර කිපෙන්නේ නැහැ. නිතර කිපෙන්නේ නැහැ. කිපුණොත් එහෙම ක්‍රෝධයක් හටගත්තොත් ඒක බොහෝ කාලයක් තියෙන්නේ නැහැ. අවුරුදු ගණන් මාස ගණන් ඒක අල්ලගෙන ඉන්නේ නැහැ. ඒක යට නැති කරන්න පුළුවන්. අන්න එහෙම අයත් ඉන්නවා. එතකොට අපි මේ හැම පුද්ගලයාම මේ හතරවෙනි පුද්ගලයා විය යුතුයි කියලා හිතුවට එහෙම නෑ. මේ වර්ගයේ පුද්ගලයෝ 4 දෙනෙක් ඉන්න නිසානේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් අපි හිතුවට හැමෝම මෙහෙම වෙන්න ඕන කියලා එහෙම කවදාවත් කරන්න බෑ. දැන් තමන් මේ ස්වභාවයෙන් ඉන්නේ කොයි පුද්ගලයාද කියන එක තමන් කවුද මෙතන කියන එක තමන් තේරුම් ගත්තොත් දැන් සමහරලාට තමන් තුන්වෙනි පුද්ගලයා නම් සමහර අවස්ථා තියෙනවා තමන් කොච්චර හැදෙන්න බැලුවත් බෑ. දැන් බලන්න එතකොට අපි තේරුම් ගත්තොත් දැන් අපි නිවසක් ගත්තොත් මේ 4 ගොල්ලෙම අය ඇති. දැන් සමහර තාත්තලා ඉන්නවා බලන්න අපි දැකලා තියෙනවා නිතර කිපෙන්නේ නැහැ තරහක් ආවොත් ටක් ගාලා නැති කර ගන්නවා. ඒකට උන අම්මා නිතර කිපෙනවා මේ ඒ වුණාට සමහරලාට තරහ හිතේ තියාගන්නේ. ඊට පස්සේ ඉන්න පුළුවන් අපේ බිරිඳ නිතර කිපෙනවා තරහ අල්ලගෙනත් ඉන්නවා. ඊට පස්සේ තව කෙනෙක් ඉන්න පුළුවන් නිතර කිපෙන්නේ හැබැයි කිපුණොත් ආයෙ තරහ අතෑර ගන්නත් බෑ. දිග්ගටම අවුරුද්දක් විතර තරහ වෙනවා. සමහර අය ඉන්නේ රන් වුණාට පස්සේ ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ කියව ගත්තට පස්සේ එකිනෙකාට චෝදනා කරාට පස්සේ ආයා කොච්චර කේන්තියාගේ හිතට එනවද කියලා එයා කල්පනා කරනවා මං ඩිවෝස් වෙනවා. මම මෙයාව අතාරිනවා. මෙයා මට මේ සංසාරේවත් එපා කියලා දැඩි තීරණයකට යනවා. ඇයි අර ඒ වෙලාවේ ආපු කේන්තිය මොකද උනේ? ඊට කලින් ඉන්න ඇති මෙස් ඉතින් නිතර කිපෙන්නේ නැතුව. හැබැයි ඒ කිපුණු වෙලාවේ එයාට තරහ අතහැර ගන්න බෑ. සමහරලාට මේ සමහර අය ඉන්නවා මේ ජීවිතේ මැරෙනකන්වත් එහෙම හටගන්න තරහ නැති කරගන්න බෑ. සමහර අය ඉන්නවා මේ මරා ගන්න හදනවා මේ වෙලාවේ තා විනාඩි 5කින් එහෙම දෙයක් වුණාද කියලාවත් දන්නේ නැතුව සතුටින් ඉන්නවා. ඒ නිසා බලන්න අපේ ජීවිතවල අපි කල්පනා කරලා අපි නිවසක් ගනිද්දි, ගමක් ගනිද්දි, නගරයක් ගනිද්දි, රටක් ගනිද්දි මේ පුද්ගලයෝ 4 දෙනාම අපිට මුණ ගැහෙනවා. ඒතර මේ පුද්ගලයන් 4 දෙනා මේ ආකාරයට මුණ ගැහෙනකොට අපි මේ පුද්ගල ස්වභාවයේ තේරුම් ගත්තොත්
අපේ හිතේ මේ තියෙන අරගලය මෙයා මෙහෙම වෙන්න ඕන. මෙයා මෙහෙම වෙන්න ඕන. ඇයි මෙයා මට මෙහෙම කළේ? ඇයි මෙයා මේ පොඩි දෙයටත් කේන්ති ගන්නෙ? ඇයි මට මෙහෙම කියන ඒ ඔක්කොම ඇඩියාව. ඒ ඔක්කොම පීඩාව. ඒ හැමදේම දුර වෙලා යනවා. ඒ විතරක් නෙවෙයි හිතට සහනයක් එනවා. එහෙම පුද්ගලයෝ මේ ලෝකේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරලා තියෙනවා. මොනවා කරන්නද කියලා තමන්ගේ සිත හදා ගන්නවා. දැන් අපි මේ කොයි ස්වභාවයෙන් හිටියත් පින්වත්නි අපි මතක තියාගන්න ඕන මේ පවතින ස්වභාවය තුලම දිගට ඉන්න නෙවෙයි. එහෙනම් අපි උත්සාහ ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ජීවිතයට එකතු කරගෙන මේකේ හොඳම ස්වභාවය අපේ ජීවිතේ පුරුදු කරගන්න. ඉතින් ඒ නිසා සියලු දෙනාට මේ ශ්‍රවණය කරපු ධර්මය මෙලොව සැපේ පිණිසත් පරලොව සුගතිය පිණිසත් ධර්මාවබෝධය පිණිසත් උපකාරයක්ම වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින උදා දම්සර ධර්මදේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ වයි.ඒ. කරුණාසේකර යාපාපියාණන්ගේ සහ ජී.ඒ. මංගලිකා කල්යාණි මෑණියන්ගේ ජන්මදිනය වෙනුවෙන් ඔවුන්ට සෙත් පැතීම පිණිස පින්වත් දූ දරුවන් විසින් කියලා සඳහන් කරලා තියෙනවා. ප්‍රධාන අරමුණ වයි.ඒ. කරුණාසේකර යාපාපියාණන්ගේ සහ ජී.ඒ. මංගලිකා කල්යාණි මෑණියන්ගේ ජන්මදිනය වෙනුවෙන් සෙත් පැතීම. ඉතින් මේ ධර්ම දේශනාවෙන් රැස් වූ සීල පින් පළමු කොට සීල දෙවියන්ට අනුමෝදන් කරමු. සීල දෙවියෝ සැපයෙන් සැපයට පත් වේවා. සාදු සාදු සාදු. ඒ වගේම දායකත්වයේ දරූ සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු මළගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ සියලු දෙනාගේම පරලොව ජීවිත සැපයෙන් සැපයට පත් වේවා. සංසාර දුකින් අත් මිදේවා. සාදු සාදු සාදු. ඒ වගේම ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රදාන සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් ශ්‍රද්ධාකාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. කොරෝනා වෛරසයේ හේතුවෙන් රෝගාතුරව සිටින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ඒ වගේම අද ධර්ම දේශනාවට අනුග්‍රහය දරන්නේ සියලු පින්වතුන්ටත් මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ගෞතම බුදුසුනේ ධර්මාවබෝධය පිණිස මේ පුණ්‍ය ධර්මයන් උපකාරයක්ම වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සුපින්වතුනි, ලෙසින් නිමාවට පත් වුණේ උදා දම්සර ධර්මදේශනාව අවසානයේ පින්වත් මහා සංඝරත්නයට පුණ්‍යානුමෝදනා කරමු. අද ධර්මය ඇසුමින් ඒ වගේම ධර්මය දානයක් වශයෙන් දීමෙන් රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අපි පින්වත් මහා සංඝරත්නයට අනුමෝදන් කරමු. නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් මේ ගෞතම බුදු සසුන තුළදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට අප රැස් කරන සියලුම පුණ්‍ය ධර්මයන් පින්වත් මහා සංඝරත්නයට එක ලෙසම හේතු වේවා, වාසනාව වේවා කියා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එලෙසින් පුණ්‍ය ප්‍රාර්ථනා සිදු කරමින් උදා දම්සර ධර්මදේශනාව නිමාවට පත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. හිමිදිරියේම හිතට වදින දේ ඔබේ දවසට ගොඩක් වැදගත්. ඉතින් හිත නිවන බණ පදයකින් ඔබේ අලුත් දවස අරඹන්න. ජීවිතය කියා දෙන උදා දම්සර